12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. උත්සව සමයේදී නිරෝධායන ඇඳරි නීතිය පැනවීමේ අදහසක් නොමැති බව රජය අවධාරණය කරයි. දිස්ත්‍රික් මායිම් සඳහා දැඩි සංචරණ සීමා. ජීවන් තොණ්ඩමාන් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට. බන්ධනාගාර ගැටුම් පාලනයට විශේෂ ඒකකයක්. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමේ නිවත්වීමේ තීරණයට අදාළ වෙළඳ සාකච්ඡා තවදුරටත්. උත්සව සමයේදී රටම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නැතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. රටම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳරි නීතිය නත්තල් සහ නව වසර ඉලක්ක කොට පැනවිය යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. නමුත් ජනතාවගේ පහසුව සඳහා එවැනි සීමා පැනවීමට අපේක්ෂා නොකරන බව යුද හමුදාපතිවරයා කියයි. දිස්ත්‍රික් මායිම් සඳහා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් ඔස්සේ ගමන් කිරීමේදී සහ පළාත් සීමාවලදී එම සංචරණ සීමා අවශ්‍ය වෙයි. ශනික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකොට සනාථ කිරීමෙන් පමණක් දිස්ත්‍රික් කරහා ගමන් කිරීමට අවස්ථාව සැලසෙයි. ජනතාව නිරෝධායන නීති අනුගමනය කරමින් උත්සව සමයේදී සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නයි යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කරයි. වෙල්ලම්පිටිය ලක්සඳ සෙවන නිවාස සංකීර්ණය මේ වන විට හුදෙකලා බවින් නිදහස් කර තිබේ. ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අබේපුර සහ දිනනගර යන ප්‍රදේශ හුදෙකලා කර තිබේ. මේ අතර හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දැමීමට තීරණය කර ඇත. එහි සේවකයන් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීම ඊට හේතුවයි. දකුණු පළාතෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනේදී එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇත. මිය ගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක පුද්ගලයෙකි. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 38639ක් බව වසංගත රෝග විද්‍යාංශයේ පවසයි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 29882කි. මරණ 184ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි. මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 8573කි. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7,90,53,973කි. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,89,17,152කි. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 1,01,23,778 දෙනෙකු වාර්තා වේ. බ්‍රසීලෙන් කොරෝනා ආසාදිතයන් 73,66,677 දෙනෙකු වාර්තා වන අතර රුසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 29,33,753කි. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 17,37,630 දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 3,84,218කි. බ්‍රසීලෙන් කොරෝනා මරණ 1,89,264ක් වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,46,778කි. මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 1,20,311ක් වාර්තා වේ. මේ වන විට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,56,48,937කි. ඇමරිකාවේ 1,11,11,866 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇතැයි වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 96,93,173කි. බ්‍රසීලයේ 64,05,356 දෙනෙක් සුවය ලබා සිටිති. ජීවන් තොණ්ඩමාන් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. කොටගල ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පිහිටි තොණ්ඩමෙන් මහතාගේ නිවසේදී ඔහු ස්වයං නිරෝධායනයට යොමු කළ බව නූරෙලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂන් ප්‍රදීපසිංහ මහතා පවසයි.
කොරෝනා ආසාදනය වී මෙවන විට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස ජීවන් තොණ්ඩමාන් රාජ්‍ය අමාත්‍යවරයා හඳුනාගෙන ඇත. ජීවන් තොණ්ඩමාන් රාජ්‍ය අමාත්‍යවරයාගේ PCR වාර්තාව ඉදිරියේදී ලබා ගැනීමට නියමිතයි. මේ මාස 17, 18 සහ 19 යන දිනවලදී ජීවන් තොණ්ඩමාන් රාජ්‍ය අමාත්‍යවරයා කදීර් සෙල්වම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු වූ බවට තහවුරු වී තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට ඇදහිය නොහැකි වාසි රැසක්. නීතිය සියලු දෙනාට සාධාරණව ක්‍රියාත්මක වීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යුආර්.ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා විද්වත් කමිටුවක්ද පත් කර ඇත. අවශ්‍ය නීති සංශෝධනය කිරීම මෙහි මූලික අරමුණයි. මුස්ලිම් නීතිය, තේසවලාමේ නීතිය පිළිබඳවද මේ දිනවල වැඩි අවධානයක් යොමු කර තිබේ. බන්ධනාගාර තුළ සිදුවන කැරලි මර්ධනයට සහ ගැටුම් පාලනයට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. බන්ධනාගාර ගතව සිටින විශේෂ ගණයේ රැඳවුවන් සම්බන්ධයෙන් සොයා බැලීමටද මේ යටතේ අවස්ථාව සැලසෙයි. බන්ධනාගාර බුද්ධ්‍යංශයේ විශේෂ ඒකකයක් ලෙස ස්ථාපිත කරමින් මේට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී යොමු කරන බව තුෂාර උපුල්දෙනිය මහතා කියයි. අසරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදා වෙයි. ලෝකවාසී කිතුණු බැතිමත් වූ මෙවර නත්තල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සැමරීමට සූදානමින් සිටිති. කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ලෝකයේ රටවල් රැසක් දැඩි සංචරණ සීමාවන්ට යටත්ව නත්තල සැමරීමට එක්ව සිටිති. ශ්‍රී ලංකාවේ නත්තල් දේව මෙහෙයන් 50 දෙනෙකුට සීමා කර ඇතැයි වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මේ අතර උත්සව සමය නිමිත්තෙන් ඉදිරි සතියන්තයේදී බස් රථ සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දිලුම් මමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මෙවර නත්තල් උත්සවයේ නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සංවිධානය කරන මధుරසංග නත්තල් ප්‍රසංගය අද පසුරු 4:30ට වෙළඳ සේවයෙන් සජීව ලෙස ප්‍රචාරය කෙරේ. මේ සඳහා ආර්යකිරි සමාගම අනුග්‍රහකත්වයේ දරයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍ර සජ්ජායනා වැඩසටහනේ 62 වැන්න හම්බන්තොට මිරිජ්ජවිල ශ්‍රී සීලවිමල සමුද්‍රාරාමේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති කිරින්දේ කරුණාසාර ස්වාමින් වහන්සේ. කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවටපත් විශේෂයෙන් ශ්‍රී ලංකා වාසී ජනතාව එම පීඩාවෙන් මුදවා ගැනීමේ පරම අභිලාෂයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කරනු ලබන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව 62 වෙනි වරට පවත්වනු ලබන පරිත්‍රාණ ධර්ම දේශනාව හම්බන්තොට මිරිජ්ජවිල ශ්‍රී සීලවිමල සමුද්‍රාරාම විහාරස්ථානයේදී අද දින සවස 6:30 සිට 7:30 දක්වා පැවැත්වේ. විශාලා මහනුවර පැවති තුන්බිය දුරු කරලීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500 නමක් රහතන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර එම තුන්බිය දුරලු ත්‍රිවිධ රත්නයේ ගුණයන් අඩංගු මෙම මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවේ බලයෙන් ඔබ සැමගේ නිරෝගී සුවය ඇති වේවා. ඉතාමත් ඉක්මනින් මෙම වෛරස් දුරු වේවායි ප්‍රාර්ථනා කරමින් පරිත්‍රාණ දේශනාවට සවන් දී ශාන්තියක් නගා කරගන්නා මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සිටි ෆිල්ම් සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ පසුරු 6:30 සිට රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස ප්‍රචාරය කෙරේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගමේ අමෘතා හඳුන්කරු මේට සංනිවේදන දායකත්වයේ සපයයි. මිළඟට ප්‍රමුඛ පුවත. People's discount දෙසැම්බරේ මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට ඇදහිය නොහැකි වාසි රැසක් තෝරාගත් වෙළඳ සැල් වලින් 60% දක්වා සැරටම වට්ටම් සහ පොලී රහිත වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියාව. හුස්ම දෙනතුරු රුක්‍රෝපණ වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන සූර්යවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ආරම්භ වෙයි. මිලියන 2ක් රුක්‍රෝපණයට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ වෙයි. ඒකදී අපේ දේශපාලන පක්ෂ පාර්ටිය වැඩගත් වෙන්නේ නැහැ. බලවත් ධනවන්ත කියන එක වැඩගත් වෙන්නේ නැහැ. මේක කලින් රාජකාරී සිද්ධ වුණේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි. බලපුලුවන් කාරයට රාජකාරියක් සිද්ධ වුණේ නැහැ. නමුත් අද ජනාධිපතිතුමා අපිට පැහැදිලි අවසරය ලබා දීලා තියෙනවා. ඕනම තරාතිරමක කෙනෙක් වැරද්දක් කරොත් එයාට දඬුවම් දෙන්නේ. රාජ්‍ය සභා මන්ත්‍රීවරු අත්දැකුවට ආරම්භය නඩු පවර්ලා තියෙනවා. ඊට වඩා උඩ දේශපාලනඥයෝට අවුලනායක නඩු පවර්ලා තියෙනවා. ඔබ දන්න ඒවා මම ඉතින් දෙක විස්තර කරන්න ඕනේ. දැන් අනිත් ඒවාට ක්‍රියාත්මක වෙනවා. එසා මේ රාජ්‍ය කිසිසේත්ම පරිසරය ආරක්ෂා කෙනෙකුට ඉඩ දෙන්න සූදානම් නැtei කියන එක අපි කියන්න කැමතියි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිතේ එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ මුහුණු ආවරණ නොපෙළඳි සහ දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ අතර විශේෂ කාර්ය බළකාය ඊයේ සිදු කළ මෙහෙයුමකදී පිස්තෝල 2ක් සහ මැගසින් 4ක් අත්අඩංගුවටගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි. වැඩිදුරටත් අදහස් දක්වන අජිත් රෝහණ මහතා. අදාළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යන්ත්‍රය හෝමාත්ම පිටිපුර ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. මීට අමතරව තවත් ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් මේ ආකාරයට මුදල් වශයෙන් හෝමාරු කරගෙන ඇති බවට වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම මේ උත්සව සමයේ මෙවැනි පුද්ගලයින්ගේ වංචනික ක්‍රියාවලට ඔබත් ගොදුරක් බවට පත් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ සාප්පු සවාරි යාමේදී මුදල් ගනුදෙනු කිරීමේදී නිරන්තරයෙන් මුදල් නෝට්ටු ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම සැබෑ මුදල් නෝට්ටුවක ඇති දියස ලකුණු ඒ වගේම අනිකුත් හඳුනා ගැනීමේ ලකුණු කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කරන්න. එසේ නොවුනහොත් ඔබත් මෙවැනි වංචාකරුවන්ගේ වින්දිතයෙක් බවට පත්වන්නට පුළුවන්. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරා ගන්නා සදහවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. යුරෝපා සංගමේ නිවත්වීමට බ්‍රිතාන්‍යය ගත් තීරණයට අදාළ තවත් සාකච්ඡාවක් දැන් පැවැත්වේ. එය දෙපාර්ශවය අතර වෙළඳ කටයුතු වලට අදාළ සාකච්ඡාවකි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ යුරෝපා සංගමය වෙනුවෙන් නියෝජිතයෙකු ඊට සම්බන්ධව සිටී. බ්‍රසෙල්ස් නුවරදී පැවැත්වෙන සාකච්ඡාවේදී එංගලන්ත පවුම සහ මුල්‍ය ගනුදෙනුවලදී ඉදිරි එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ. දෙසැම්බර් මාස 31 වෙනිදාට පෙර දෙපාර්ශවය වෙන්වීමට අදාළ නිවැරදි එකඟතාවන් ප්‍රකාශයට පත් කළ යුතු වෙයි. කොරෝනා නව ප්‍රභේදයට පසු තවත් කොරෝනා ප්‍රභේදයක් එංගලන්තයෙන් වාර්තා වෙයි. මේ හේතුවෙන් එංගලන්තයේ ප්‍රදේශ රැසකට දැඩි සංචරණ සීමා පනවා ඇතැයි එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කෝක් පවසයි. කොරෝනා දෙවන ප්‍රභේදයෙන් පසු වාර්තා වූ තෙවන ප්‍රභේදය ඒ හා සමානම දකුණු අප්‍රිකාවේ සිට පැමිණි වෛරස් කාණ්ඩයක් බවට තොරතුරු හෙළිව තිබේ. කෙසේ වෙතත් මෙම සියලු වෛරස් ප්‍රභේද සඳහා ප්‍රතිජීවක එන්නත් නිෂ්පාදනය කළ හැකි බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පවසති. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
තත්වයෙන් ඉහළ කොරෝනා මර්ධන එන්නතක් කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. මෙවන විට පරීක්ෂණ නිම කළ එන්නත් දෙකක් පිළිබඳ අවධානය යොමු කර තිබේ. කොවිඩ් සම්බන්ධයෙන් ලෝකේ එන්නත් රාශියක් පරීක්ෂණ මට්ටමේ තියෙනවා. ඒ එන්නත් වලින් කිහිපයක් පමණක් දැනට ඒ පරීක්ෂණ ඉවර වෙලා ඒවා රෝගීන්ට ලබා දෙන සහ ලබා දිය හැකි තත්ත්වයේ තියෙනවා. ඒ වගේම තවත් එන්නත් වර්ග කිහිපයක් පරීක්ෂණ අවසන් වීමේ අවස්ථාවේ තියෙනවා. සුදුසු නැති එන්නතක් හරි එහෙම නැත්නම් මේ තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන එන්නතක් ගෙනල්ලා අපේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒක ගැන අපිට ස්ථිරවම සහතික වෙන්න පුළුවන්. නිකන් අපේ රටේ මිනිස්සු මේ ගිනි පිග්ලා කරගන්න හදනවා කියලා බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැනට ගැටලුව තියෙන්නේ පරීක්ෂණ ඉවර වෙලා භාවිතයට අරගෙන තියෙන එන්නත් දෙක දැනටම ඕඩර් කරලා තියෙන්නේ ධනවත් රටවලින්. මේක ලංකාවට විතරක් නෙවෙයි අනිකුත් රටවලටත් ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒ එන්නත ලබා ගැනීමේ සති කිහිපයක් ගත වීමට. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියනවා අපේ ජනගහනයෙන් 120කට අවශ්‍ය එන්නත් ඔවුන් හරහා ලබා දෙනවා නොමිලේ කියලා. ඊට අමතරව ඉතුරු 180න් ලබා දෙන්න ඕන අඩු ගන්න 70කටවත් රජය මගින් මේවා කෙලින්ම ජාතික ඖෂධ සංස්ථාව හරහා ගෙනලා මේක ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල දැන් ආරම්භ වෙලා තියෙනවා. ඒ එන්නතේ තත්ත්වය තහවුරු කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනිවාර්යයෙන්ම සිදු කරනවා. ක්‍රීඩා පුවත් 2022 වසරේ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් ඇතුළත් කිරීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. මේ පිළිබඳව හෙට අහමදාබාද්හි පැවැත්වෙන විධායක රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇතැයි විදේශ වාර්තා සඳහන් කරයි. ලබන වසරේ IPL තරඟාවලිය අප්‍රේල් මාසයේදී ආරම්භේ. තරඟාවලිය පැවැත්වෙන ස්ථානය පිළිබඳවද විධායක සභා රැස්වීමේදී සාකච්ඡා කෙරේ. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතාගේ ප්‍රධානත්වයෙන් වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වේ. මෙවැනි විට IPL තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 8කි. ව්‍යාපාරික පුවත් කොරෝනා අවධානම හේතුවෙන් ඖෂධ නිවෙස්වලට ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. රාජ්‍ය උසුසල් මගින් මෙම ඖෂධ ලබා දීම සිදු කෙරේ. 0.71 398 461 දුරකථන අංකයෙන් මේ පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. රාජ්‍ය උසුසල හැටියට අපි සේවාවක් පවත්වගෙන යන ඕනෑම කෙනෙකුට හිතන රෝහලකට ගිහින් බෙහෙතක් ගන්න බැරි නම් එහෙම නැත්නම් ෆාමසි එකකින් ගිහින් බෙහෙතක් ගන්න යා ගන්න බැරි තත්වයක ඉන්නවා නම් ඔබට උසුසලෙන් ඖෂධ ඒ උසුසලට SMS එකක් මාර්ගයෙන් හෝ WhatsApp මාර්ගයෙන් හෝ දුරකථන ඇමතුමක් දීලා කිව්වොත් මට මෙන්න මේ බෙහෙත එවන්න කියලා ඒ බෙහෙත ලංකාවේ කොහේ හිටියත් ඔබේ ගෙදරටම ඒ ඖෂධය යැවීමේ ක්‍රමවේදයක් අපි සකස් කරලා දෙනවා මේ තියෙන ව්‍යසන තත්ත්වයත් එක්ක. ඒක මම හිතන්නේ නොමිලේ ලැබෙන සේවාවක් නෙවෙයි. නොමිලේ සේවාවන් සපයන රෝහල් හරහා. ඒතර රෝහල් වලට කතා කරන්න වෙනම නම්බර තියෙනවා. උසුසලෙන් බෙහෙතක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔබේ ගෙදරට මෙන්න මේ නම්බරයෙන් මතක තියාගන්න 0.71 39 84 61. මෙතනින් ඔබ විමසන්න ඔබේ පළාතේ කොයි ඔසුසලෙන්ද මේක ගෙන්න ගන්න පුළුවන් කියලා. ඊට අමතරව රාජ්‍ය ඔසුසලේ වෙබ්සයිට් එකට ගිහිල්ලා www.rajyausasala.lk ඒකට ගිහිල්ලා බලුවාම ඒ WhatsApp නම්බර තියෙනවා. ඒවට කතා කරන්න. ඒක නිසා තමන්ගේ තියෙන දියවැඩියාවට, ප්‍රෙෂර් එකට, කොලෙස්ටරෝල් වලට, හෘදයාබාධයට බෙහෙත් නොබී ඉන්න එපා. ඔබේ උගුරේ කොවිඩ් එක පොසිටිව් වෙයි. හැබැයි ඔබ මැරෙන්නේ වෙන රෝගයකින්. ඒ නිසා මේ ඖෂධ ටික හරියටම ගන්න. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කුඩා තේවතු හිමියන්ගේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලබන වසරේදී ආරම්භේ. ඒ සඳහා සහනාධාර වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. කෑගල්ලේ නගර සභා ශාලාවේ පැවති උත්සවයකදී කනක හේරත් මහතා මේ පිළිබඳව අදහස් පළ කළේය. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව
උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට අද දිනේදී මදවැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවේ. රත්නපුර කළුතර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පසුරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. උත්සව සමයේදී නිරෝධායන ඇඳරි නීතිය පැනවීමේ අදහසක් නොමැති බව රජය අවධාරණය කරයි. දිස්ත්‍රික් මායිම් සඳහා දැඩි සංචරණ සීමා. ජීවන් තොණ්ඩමාන් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට. බන්ධනාගාර ගැටුම් පාලනයට විශේෂ ඒකකයක්. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ නිවත්වීමේ තීරණයට අදාළ වෙළඳ සාකච්ඡා තවදුරටත්. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.